Thank you, Pastor. ඉතින් දෙවියන් වහන්සේ මඟ පෙන්වපු විදිහට අද අලුත් අපේ මාතෘකාවකට යන්න කියන්නේ අලුත් පාඩමකට පාස්ටර් දාලා තිබ්බා වගේ මම ස්ලයිඩ් එක පාස්ටර් pull on with the sharing Yes. කරන්න. Yes. Sorry about it. No problem. හරි. Yes, thank you, Pastor. හොඳයි. අද අපේ ටොපික් එක තමයි කියන්නේ අපේ පාඩම තමයි දේව වචනය. දෙවියන් වහන්සේගේ වචනය. ඒ කියන්නේ බයිබලය. අපි පොදුවෙන් ගත්තොත් එහෙම අපි කියනවා බයිබලය කියලා. දැන් ඔබ සම සහ මේ පාඩමට අහුම්කම් දෙන හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ වල ගොඩාක් ආශිර්වාද ලබනවා. මොකද දෙවියන් වහන්සේගේ වචන ඉගෙන ගන්න ඔබ ආසාවෙන් ඔබ ඒකට වෙලාව කැප කළා ඔබට මේ වෙලාවේ වෙන යම් දෙයක් කරන්න නැතුව මේකට ඔබ කැප කළා ආපු එකට දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම ඔබට ගෞරව කරනවා ඔබට ආශිර්වාද කරනවා ඒක ගැන කිසිම සැකයක් නැහැ දෙවියන් වහන්සේකට අනිවාර්යයෙන්ම ඔබට ආශිර්වාද කරනවා මොකද අපිට දැන් මේ රටේ අපි සෙනසුරාදාට අපි සේවයේ තබනවා ඒ වගේම සමහර රටවල් වල මැද පෙරදිග ගත්තොත් සිකුරාදාට ලංකාවේ ගත්තොත් ඉරිදාට ඒ සර්විස් එකේදී පැය භාගයක සහ විනාඩි 40ක දේශනාවක් සාමාන්‍ය ප්‍රීචින් එකක් විතරයි කරන්නේ ඒකෙදි අපිට බෑ සම්පූර්ණයෙන්ම බයිබලයේ තියෙන දේවල් ඔක්කොම ඉගෙන ගන්න. ඉතින් ඒ ප්‍රීචින් එකයි ටීචින් එකයි වෙනස්. ඉතින් ප්‍රීචින් එකේදී එදාට ඒ ලැබෙන ටයිම් එකේදී බෑ හැමදේම කියන්න ඔබට උගන්වන්න. ඒ වගේම විශේෂයෙන් සිකුරාදාට හරි නැත්නම් සෙනසුරාදාට ඒ සර්විස් එකේදී ඉවැන්ජලිකල් මෙසේජ් එකක් තමයි වැඩිපුරම දෙන්නේ. ඒ කියන්නේ කෙනෙක්ව ශක්තිමත් කරන්න මොකද නොයෙකුත් මට්ටමේ අය එන නිසා දෙන නිසා. ඉතින් එහෙමනම් මම දෙවියන් වහන්සේ ගැන තව දුරට ඉගෙන ගන්න, දේව වචන ගැන ඉගෙන ගන්න ඕන නම් මම බයිබල් පන්තියට සහභාගී වෙන්න ඕනේ. ඒක තමයි හොඳම ක්‍රමය සහ ශක්තිමත් කිතුණුවෙකුට යා යුතු එකම ක්‍රමය. මොකද අපි ඔබට දවස්පතා උදෑසන සමාට WhatsApp එකකින් voice message එකක් ඒ ලස්සන අද දවසේ පණිවිඩය සුබ උදෑසනක් ඔබට කියලා ඒ සමාට බයිබල් පදයක් ඒ. ඔබ ඒ දේවල් අහලා ඔබ හිතන මම දේශනාවල් ඇහුවා මම බයිබල් පදේ කියුවා කියලා හිතලා ඔබ හිතන මම හරි ශක්තිමත් කියලා. නමුත් පොඩි ප්‍රශ්නයක් ආවම අපි ටක් ගාලා වැටෙනවා. අපිට ශක්තිය නැහැ. අපි ටක්කාලා වැරදි දේවල් කරන්න උත්සාහ කරනවා. දෙවියන් වහන්සේගේ වචනය නෙවෙයි අපි වෙනත් ක්‍රම වලින් යනවා. එතනදී තමයි අපිට බලන්න පුළුවන් අපි කොච්චර ශක්තිමත්ද කියලා. ඒ එහෙමනම් ඔබ බයිබල් පන්ති වලට සහභාගී වෙලා දෙවියන් වහන්සේ ගැන තව වැඩිදුර ඉගෙනගෙන දෙවියන් වහන්සේගේ වචනය තුළ ඔබ පිහිටා හිටිනවා නම් ජේසුස් වහන්සේ කියනවා මතේ 7 වෙනි පරිච්ඡේදයේ 24 යමෙක් නුවණැත්තා යමෙක් තමාගේ නිවස පර්වතය මත සාදාගත්තොත් ඔහුට සුලිසුලඟක්ද සුනාමිද මොනදියාවත් කැඩෙන්නේ නැහැ වැටෙන්නේ. ඔබගේ මගේ ජීවිතය නැමැති ඒ නිවස ඒ ක්‍රිස්තුස් වහන්සේගේ පර්වතය කියන්නේ මේ වචනය මත ඔබ ගොඩනගගත්තොත් ඔබ ශක්තිමත්ව යන්න පුළුවන් මේක. මොකද ක්‍රිස්තුස් වහන්සේම කියනවා යෝහන් 16:32 කියනවා මේ ලෝකේ නුඹලාට පීඩා තිබේ නැහැ කියලා කියන්නේ. පීඩා තිබේ නමුත් මම ජයගත් නිසා නුඹලා ජය ගන්නවා කියලා. නමුත් ජය ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි දේව වචන අපි දැන සිටියොත් අපිට ජය ගන්න පුළුවන්. ඒක අවසානයේදී අපි බලමු. ඉතින් අද මාතෘකාව the word of God දේව වචනය බයිබලය ඔබගේ අතේ තිබෙන බයිබලය එහෙම නැත්නම් ෆෝන් එකේ තිබෙන බයිබලය. දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට 3 ආකාරයකින් ප්‍රකාශ වුණා. එකක් තමයි නැවීම තුලින් දෙවියන් එක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් තුන්වෙනි එක දෙවියන් වහන්සේගේ වචනය තුලින්. ඉතින් දෙවියන් වහන්සේව දැනගන්න ඒ කාලේ දෙවියන් වහන්සේව දන්නේ නැති අය කොහොමද කියන්නේ? ආබ්‍රාම්ගේ දෙවියන් වහන්සේ, ඊසාක්ගේ දෙවියන් වහන්සේ, යාකෝබ්ගේ දෙවියන් වහන්සේ. ඒගොල්ලන්ට ඒ නම දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මොකද කරන්නේ? දෙවියන් වහන්සේ වාගෙන යනවා ආබ්‍රාම්ගේ මේ කවුද මේ ආස්කම කරේ? ආබ්‍රාම්ගේ දෙවියන් වහන්සේ. මේ ආබ්‍රාම්. එතකොට දෙවියන් වහන්සේ අපිට ප්‍රකාශ වෙන්නේ නැවීම තුලින්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් සහ දෙවියන් වහන්සේගේ වචනය තුලින්. ඉතින් අපිට වචන කියවද්දී උන්වහන්සේ ගැන, උන්වහන්සේගේ ගතිගුණ ගැන හැම දෙයක්ම අපිට දැනගන්න පුළුවන්. හැඳින්වීම. අපි බලන්න යනවා මේ බයිබල් පාඩම තුලින් බයිබලයේ පොදු තේමාව. ඊළඟට පැරණි හා නව කිවිසුමේ බෙදීම් සහ එහි ආකෘතිය. ඒ කියන්නේ divisions and structures. general theme එක අපි බලන්න යනවා බයිබලයේ සහ Old and New Testament divisions and structures අපි බලන්න යනවා. ඊළඟට ලේඛකයන් authors කවුද මේ පොත් ලිව්වේ?
ඊළඟට පැරණි ගිවිසුමේ පොත් 39ක් සහ නව ගිවිසුමේ පොත් 27ක් අධ්‍යයනය කිරීම. පොතෙන් පොත අපි යනවා. මේක සමීක්ෂණයක් විතරයි. ඒ කියන්නේ සර්වේ එකක් විතරයි. බයිබල් සර්වේ එකක්. අපි පොතක් අරගෙන ඩීප් කියන්නේ ස්ටඩි එකක් කරන්න යන්නේ නැහැ. එහෙම කරන්න ගියොත් අපිට මේ පොත් 60යි අපිට කවදාකවත් කරලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. ඒ තරමට උන්වහන්සේගේ වචන විශාලයි. ඒක නිසා අපි සර්වේ එකක් තමයි අපි කරන්න යන්නේ. ඊළඟට අපි යනවා. බයිබලයේ පොදු තේමාව. කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි පොදු තේමාව. උත්පත්ති නම් එළිදරව් වෙනකම් පොත් 66ම ගත්තොත් හැම පොතකම ජේසුස් වහන්සේ ඉන්නවා. හැම පොතකම ජේසුස් වහන්සේව පොයින්ට් කරලා දෙනවා ඒ පොතක. එතකොට අපි පොතක් ගත්තම කරුණු තුනක් බලනවා. එකක් තමයි history, prophetic and Christology. ක්‍රිස්තුස් වහන්සේ කොහෙද මේ පොතේ සඳහන් වෙලා තිබෙන්නේ? සහ ඉතිහාසයේ කුමක්ද මේ පොතේ සඳහන් වෙලා තිබෙන්නේ? සහ අනාගත වාක්‍යයක් මේ පොතේ කියලා තිබෙනවද කියන කාරණා තුනක් බලනවා. ඊළඟට මේ පොදු තේමාව යටතේ එනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි මේන්ම තීම් එක බයිබලේ. කොතන ගත්තත් කොතන කතා කරා. ඊළඟට දෙවියන් වහන්සේ ඔබ දන්නවා එක ඊට පස්සේ මැවිල්ල සැපීම උන්වහන්සේගේ විනිශ්චය ගැලවීම ගිවිසුම සහ උන්වහන්සේගේ පොරොන්දු දෙවියන් වහන්සේගේ ස්වභාවය සහ ධර්මිෂ්ඨකම ඒ වගේම උන්වහන්සේගේ දයාව ප්‍රේමය මේ ඔක්කොම ඒ තීම් එක යටතේ පොදු තේමාව යටතේ අඩංගු වෙනවා. මතෙව් 5:17 ජේසුස් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. දැන් ඔබ ගොඩක් වෙලාවට ඔබ කතා කරද්දී සමාජ කිතුනෝ අනිත් අය කතා කරද්දී ඒගොල්ලෝ කියනවා අපි ඉන්නේ අලුත් ගිවිසුමේ. අපි පරණ ගිවිසුමේ නෙවෙයි ඉන්නේ. අපි ඉන්නේ අලුත් ගිවිසුමේ. බ්‍රදර් සිස්ටර් එම කියලා කියනවා ගොඩක් අය. මටත් ඒක කියලා තියෙනවා. සමහර අය ප්‍රීච් කරද්දී ප්‍රීච් කරනවා. ඒක වැරද්දක් නෑ. ඇත්තටම අපි අලුත් ගිවිසුමේ නේ. මොකද කුරුස පූජාව තුළින් අනුග්‍රහය යටතේ තමයි අපි ඉන්නේ. විවස්ථාව යටතේ නෙවෙයි අපි ඉන්නේ. ඒක පැහැදිලි. හරි? එතකොට මතෙව් 5:17 ජේසුස් වහන්සේ මේ කියන්නේ විවස්ථාව හෝ අනාගත වාක්‍ය හෝ අනාගත වතුරෝ අවලංගු කරන පිණිස මම ආවෙමි නොසිතන්න සම්පූර්ණ කරන්නට මිසක් අවලංගු කරන්නට නොවේ. ඒ කියන්නේ පරණ ගිවිසුම අනිවාර්යයෙන්ම අපිට අවශ්‍යයි. අලුත් ගිවිසුමේ අපිට ජීවත් වෙන්න ජේසුස් වහන්සේමයි කියන්නේ මම ආවේ ඒක අවෝසි කරන්නට නෙවෙයි සම්පූර්ණ කරන්නට. සබබක් නුඹලාට කියමේ අහසත් පොළවත් පහව යන තෙක් සියල්ල සිදුවන තුරු ව්‍යවස්ථාවේ එක අකුරක්වත් බිඳුවක්වත් කිසිසේත් පහව නොයන්නේ. ව්‍යවස්ථාව හරි අපි ඉස්සරහට බලන්න යනවා මොන වගේ ව්‍යවස්ථාවද මොකක්ද කියන දේ අපි ඉගෙන ගන්නවා. මේ ජේසුස් වහන්සේ ඒකම කියනවා අපව ලූක් 16:17 කියනවා ඔයකම කියනවා ජේසුස් වහන්සේ කියනවා ව්‍යවස්ථාවද අනාගත වතුරොන්ද යොහන් දක්වා පැවතුනායේ එතන් පටන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය සුභාරංචිය දේශනා කර නොලැබේ සියල්ලෝද බලයෙන් ඊට ඇතුල් වෙති. ඒත් ව්‍යවස්ථාවෙන් එක බිඳුවක්වත් පහවීමටවත් වඩා අහසත් පොළවත් පහව යාම පහසුය. හරි? හොඳයි. දැන් බයිබලය කියලා ගත්තම ඔබ දන්නවා ඔබගේ අතේ බයිබලේ තියෙනවා නැත්නම් ෆෝන් එකේ බයිබල් කිව්වම මේ වචනේ ඇවිල්ලා ග්‍රීක වචනයක්. ඒකේ තේරුම තමයි පුත් එකතුව. collections of books. කියන එක තමයි බයිබල් කියලා කියන්නේ. ඒකට ඉස්සරහින් එනවා holy bible කියලා. මොකද ඒක සුද්ධව ලියවිලා නිසා holy bible කියලා. ඉතින් බයිබල් කියන වචනේ තේරුම පොත් එකතුව. collections of books. සියලුම මනුෂ්‍යයන් සදා ලියා ඇත මේ පොළොවේ. අපි එදා පාස්ටර් අපේ අවුනද ලස්සන දේශනාවක් පාස්ටර් යෝහන් 3:16 පටන් ගත්තේ උන්වහන්සේ පාස්ටර් පදෙන් ඒක ජාතක පුත්‍රයන් වහන්සේ දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක. දෙවියන් වහන්සේ හැමෝටම ප්‍රේම කළා. අපිට ක්‍රිස්තියානියට විතරක් නෙවෙයි මුළු ලෝකයටම ප්‍රේම කරන නිසා උන්වහන්සේගේ වචනේ දුන්නේ සියලු මනුෂ්‍යයන් සඳහා. ඒක කොටසක් කියන්න බෑ නෑ මේක අපිට අයිති නෑ. නෑ මේක අර කට්ටියට ලියලා තියෙන්නේ. මේක මේගොල්ලන්ට ලියලා තියෙන්නේ. එහෙම නෑ. හැම මනුෂ්‍යයෙක්ම written for all people. හැම කෙනෙකුටම මේ සත්‍ය පොත තමයි උන්වහන්සේ ලියුවේ. මේ තමයි විලියම් ටින්ඩේල්. මේ පුද්ගලයා 1494 සහ 1539 දක්වා ජීවත් වෙච්ච පුද්ගලයෙක්. විලියම් ටින්ඩේල් කියන පුද්ගලයා තමයි මේ ලෝකයේ පළවෙනි වතාවට බයිබලේ ඉංග්‍රීසියට පරිවර්තනය කරේ. ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් ඉස්සෙල්ලාම කළේ මේ විලියම් ටින්ඩේල් කියන පුද්ගලයා තමයි කලේ බයිබලේ පරිවර්තන කරේ. ඉතින් බයිබලේ අපි ඉස්සර ස්ලයිඩ්ස් වල බලනවා බයිබලේ පරණ ගිවිසුම හීබ්‍රු භාෂාවෙන් සහ අලුත් ගිවිසුම ග්‍රීක භාෂාවෙන් ලියලා තිබුණේ. ඒ නිසා හැමෝටම කියවන්න බෑ භාෂාව දන්නව නම් විතරයි කියවන්න පුළුවන්. ඒ නිසා මේ පුද්ගලයා ඉංග්‍රීසියෙන් පරිවර්තන කරාම එතනින් එහාට තමයි ගොඩක් පරිවර්තන ගියේ.
ඉතින් ඒක නිසා මේ පුද්ගලයා කරේ තාමත් හොඳ දෙයක් සභාවට. නේද? අපි ඔක්කොම අගය කරනවානේ ෂා කොච්චර දෙයක්ද අනේ බ්‍රදර් සිස්ටර් අපිටත් පුළුවන් එතකොට වචනේ දැනගන්න අපිටත් පුළුවන් කියවන්න ෂා ෂෝක්නේ කියලා. ඉතින් එහෙම වුණාම අපි බලන්නේ මේ පුද්ගලයාට උදව් උපකාර කරන්න සභාවෙන් එයාට ප්‍රේස් කරන්න යාව නමුත් සභාව එකතු වෙලා මොනවද නැවද කරේ යාට යාව ප්‍රසිද්ධියේ කුරුසියක් වගේ ලියක් හදලා එතන හිටවලා ගිනි තියලා පිච්චුවා යාව පුච්චලා මැරුවා විලියම් ටින්ඩෙල්ව පුච්චලා මැරුවා ඒ අයියේ කවුද කරේ පිටාය නෙමෙයි සභාවම කරේ ඇයි බයිබලේ පරිවර්තනය කරේ ඉංග්‍රීසි වලට කියලා. ඒක ඔරිජිනලි තියෙන්න ඕන දෙයක්. එහෙම බෑ කියලා ඒ පුද්ගලයාව මැරුවා ගිනි කියලා. ඔන්න ඕක තමයි ඔනේ. අද ඔබ මම අපේ ජීවිතේ සාමාන්‍යයෙන් කිතුණු ජීවිතේ මම දන්නේ නැහැ ඔබ කොච්චර කාලයක් තිස්සේ කිතුණු ජීවිතේ නමද කියලා. කිතුණු ජීවිතේ අපි කරන දේවල් සමහර වෙලාවට කරද්දී දෙවියන් වහන්සේද කරන කියලා හිතලා කරන්නේ. කවදාකවත් ඒක රිටර්න් එකක් යාගෙන් ප්‍රේස් එකක් යාගෙන් තෑන්ක් යූ එකක් බලාපොරොත්තු වෙලා කරන්න එපා. මොකද එහෙම බලාගෙන කරොත් අපිට හිත තමනාපයක් ඇති වෙනවා හිත රිදවීමක් ඇති වෙනවා නිසා. ඉතින් මේ කලේ හොඳ ක්‍රියාවක්. නමුත් යාට අවසානයේ සිදුවන්නේ ඒගොල්ලෝ ගිනි තියලා පිච්චුවා. ඉතින් අපි සේවය කරන කෙනෙක් නම් විශේෂයෙන් කොහොමත් සූදානම්. ඒක දැක්ක ඔබට කියනවා මම ක්‍රිස්තුස් වහන්සේ වෙතට එන්න ඔබට කිසිම මිලයක් ගෙවන්න අවශ්‍ය නැහැ. මිලයක් කියලා මං කියුවේ මුදල් නෙවෙයි මිලයක්. හැබැයි ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්න ඔබට යම් කිසි මිලයක් ගෙවිය යුතුයි. ආයෙත් එකක් මං කියනවා මුදල් නෙවෙයි ඔබගේ ජීවිතේ උන්වහන්සේට බාර දුන්නාම පැරණි ජීවිතයේ දේවල් සමහරකට අත්හරින්න ඔබට සිදු වෙයි. පැරණි පුරුදු ඔබට අත්හරින්න සිදු වෙයි. ඒකට ඔබත් ඉනිෂියේටිව් එකක් ගන්න වෙයි. ඒකයි කියන්නේ යම් කිසි මිලයක් ඔබට ගෙවිය යුතුයි. ක්‍රිස්තුස් වහන්සේ වෙතට එන්න කිසිම මිලයක් ගෙවන්න අවශ්‍ය නැහැ. ඔබ ඉන්න විදිහට මාම උන්වහන්සේ ඔබව බාර ගන්නවා. උන්වහන්සේව අනුගමනය කරන්න හැබැයි ඔබට මොනවා හරි මිලයක් ගෙවිය යුතුයි. හැබැයි සේවය කරන්න සමහරට ජීවිතේ උනත් පූජා කරන්න සිද්ධ වෙයි. එම් වෙලා තියෙනවා බයිබලයේ උනතරම් සිදුවීම් වෙලා තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න. ඉතින් මේ පුද්ගලයාට ඒක තමයි ඕනේ. ඒ නිසා සේවය කරන කෙනෙක් නම් කවදාකවත් ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්න එපා. හොඳ දෙයක් මේ අයි මාව ගණන් ගත්තේ නැහැ, මාව මෙවා කරේ නැහැ, වැඩක් නැහැ. එපා. කරන්නේ දෙවියන් වහන්සේට නේද කරේ ජේසුස් වහන්සේ නිසා මම උන්වහන්සේට දෙන්න ඔබට දිග කාලයක් යන්න පුළුවන් උන්වහන්සේට. ඕකේ. කොටස් දෙකකට බෙදා ඇත. මොනවාද? බයිබලය. එකක් තමයි පරණ ගිවිසුම ඔබ දන්නවා සහ අලුත් ගිවිසුම කියලා කොටස් දෙකකින් බෙදලා තිබෙනවා. සමහර බයිබල් වල පරණ ගිවිසුමත් අලුත් ගිවිසුමත් අතර සුදු පාට කොලයකින් වෙන් කරලා තියෙනවා. සමහර වල වෙන් කරලා නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. පරණ ගිවිසුමේ පොත් 39ක් තිබෙනවා. අලුත් ගිවිසුමේ පොත් 27ක් තිබෙනවා. බයිබලේ ලියන්න බයිබලේ ලියුවේ කතුරුවරුන් 40 දෙනෙක් 40 authors අවුරුදු 1600 1800 කාලයක් ගත වුණා බයිබලේ ලියලා ඔක්කොම ටික ඉවර කරන්න. එතකොට කවුද ලියුවේ? කතුරුවරුන් 40 දෙනෙක්. දීවරයන්, පරිස්සීවරුන්, සුංගම් හය කරන්නන්, එඬේරු, සහ වෛද්‍යවරයන්. මේ වගේ විවිධ පුද්ගලයන්ව දෙවියන් වහන්සේ පාවිච්චි කරා උන්වහන්සේගේ ශුද්ධ වූ ලියවිල්ල ලියන්න. හරි? ඉතින් දෙවියන් වහන්සේට ඕනේ නැහැ ඔබගේ මගේ උගත්කම. නැත්තම් දෙවියන් වහන්සේ හොයන්නේ නැහැ ලොකු උගත් පුද්ගලයන් විතරක් කරන් පාවිච්චි කරන්න. ඒ නිසා ඔබ කවදාකවත් ඔබ ගැන අව탁සේරු කරන්න එපා. මට මේක කරන්න බෑනේ, වැඩක් නැහැනේ, මම දන්නේ නැහැනේ. එහෙම හිතන්න. අපේ දෙවියන් වහන්සේ හරිම වෙනස්. උන්වහන්සේ පුදුමාකාර දෙවියන් වහන්සේ, බලවත් වූ දෙවියන් වහන්සේ. කොතනද බෑ කියන්නේ, කොතනද නැහැ කියන තැන උන්වහන්සේලා පුළුවන් දෙයක් ඇති කරන්න. ඒ තරම් උන්වහන්සේ. උන්වහන්සේ ලැබීමේ දෙවියන් වහන්සේ. එක මාර්ගයක් නෙවෙයි, මාර්ග ලක්ෂ කෝටි වාරයක් උන්වහන්සේට විවෘත කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. ඒ නිසා කවදාකවත් ඔබ අව탁සේරු කරන්න එපා. ඒ බලන්න එඬේරු බැටළු බලා ගන්න අය පාවිච්චි කරා. දීවරයන් මාළු අල්ලන අය පාවිච්චි කරා උන්වහන්සේගේ වචනේ ලියන්න. ඒ වගේ අද ඔබවයි මාවයි උන්වහන්සේගේ වචනේ ගෙනියන්න ඔබ හිතන්න එපා මටනේ පාස්ටර්නේ ඒව කරන්න පුළුවන්. නෑ නෑ අර බ්‍රදර්ට නැත්තම් එල්ඩර් කෙනෙකුටනේ. එහෙම හිතන්න එපා කවදාකවත්. දෙවියන් වහන්සේ ඔබට හැම කෙනෙකුටම දෙවියන් වහන්සේ ගිෆ්ට් එකක් දීලා තියෙනවා හැම කෙනෙකුට. මේක උන්වහන්සේගේ පොරොන්දුවක්. ඔබට ඒ සුභාරංචි ප්‍රකාශ කිරීමේ ගිෆ්ට් එක ඔබට ලැබිලා තිබෙන්නේ.
ඒ ආලේපය ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා ගැලවීම ලබ වෙලාවේදී. ඉතින් ඔබට මේ ලැබිච්ච ගැලවීම ඒ සුභාරංචි තව කෙනෙකුට ඔබ බෙදා දෙන්න පුළුවන් නම් ඒක කරන්න. ඒක හිර කරගෙන ඉන්න එපා. ඔබ හිතන්න එපා නෑ මට මේක කරන්න බෑ. ඒව කරන්න සේවය කරන අය විතරයි කියලා. නෑ එහෙම හිතන්න එපා. මොකද උන්වහන්සේට ඕන කෙනෙක්ව පාවිච්චි කරන්න පුළුවන් බලවත් දෙවියන් වහන්සේ. එතකොට මම ඔබට මුලින් කිව්වා ඕල්ඩ් ටෙස්ටමන්ට් එක පරණ ගිවිසුම හීබ්‍රු භාෂාවෙන් ලියා තිබෙන්නේ අලුත් ගිවිසුම ග්‍රීක් භාෂාවෙන් ලියා තිබෙන්නේ. එතකොට ඔරිජිනල් පිටපත් තිබෙන්නේ හීබ්‍රු සහ ග්‍රීක් භාෂාවෙන්. එතකොට මේක ලිව්වේ දැන් අපි ගත්තොත් එimhe මෝසස් තමයි පළවෙනි පොත් පහ අපි ලිව්වේ. අපි ඉස්සරහට බලන්න යනවා. එතකොට අවුරුදු 10කට පස්සේ වගේ තමයි මෝසස් ලියන්නේ. කොහෙද? ඒදම් හොයනේ මැවීම සහ ආදම් ගැන ඒවා ගැන ඒ වගේ වැටීම ගැන ඔක්කොම ලියනවා. එතකොට මේ සිදුවීම් සිදු වෙනකොට මෝසස් එතන ඉඳගෙන කොලයක් තියාගෙන ලිව්වේ නෑ. අද කාලේ අපි නෝට්ස් ගන්නවා වගේ දැන් ධානාසේ මැව්වා දැන් ආදම් ආවා දැන් අන්න අපල් ගෙඩිය කෑවා. එහෙම ලිව්වේ නෑ. හරි? අවුරුදු 10කට පස්සේ මේ ලියන්නේ. කොහොමද මේ ලියන්නේ? කාගේ අනුභවයෙන්ද ලියන්නේ? ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන්. එයා දන්නේ නැහැ එතන වෙච්ච සිදුවීම් මොනවද එයා හිටියේ නැහැ එයා හරිය. නේද? එතකොට අපි බයිබලයේ ගත්තොත් එහෙනම් අපි කිව්වා කතුරුවරුන් 40 දෙනෙක් ලිව්වා කියලා. ඒකේ 35 දෙනෙක්ගේ නම් තියෙනවා. 5 දෙනෙක්ගේ නම් තාම නිර්නාමිකයි. සමහර පොත් අපි තාම දන්නේ නැහැ අද වෙනතුරු කවුද ලිව්වේ කියලා. නමුත් බයිබල් විශාරදෝ ගෙස් කරනවා. මෙහා වෙන්නේ නැති ලියන්න ඇත්තේ කියන දේ කියලා. ඉතින් ඒ 40 දෙනා එකට එක්කිනා මුණ ගැහිලා නැහැ. යෙරමියා යසායව මුණ ගැහිලා නැහැ. යෙරමියා එතකොට බැලුවොත් එහෙම සාමුවෙල් මුණ ගැහිලා. නමුත් එක්කිනාට එක්කිනා මුණ ගැහෙන්නේ නැතුව එක්කිනාගේ මේ දේවල් දෙවියන් වහන්සේගේ වචන ලියලා ඒ ලස්සනට ඒ පොතෙන් පොතට යද්දි මේ අපේ නික්මයාමෙන් ගණන් කියන්නේ ලිවි කතාවට යද්දි ලිවි කතාවෙන් ගණන් කතාවට යද්දි ගණන් කතාවෙන් දීප්ති කතාව යනකොට ලස්සනට ඒක ෆ්ලෝ වෙලා යනවා. ඒ ඇයි? ඒ ශුද්ධාත්මයන් වහන්සේ ලියපු නිසා. උන්වහන්සේගේ අනුභවයෙන් තමයි සම්පූර්ණයෙන්ම ලිව්වේ. ඉතින් අලුත් ගිවිසුම ආවෙලා සම්පූර්ණයෙන්ම 100%ක්ම අපිට දන්නවා ස්ථිරව ජේසුස් වහන්සේ ඉන්නේ නැද්දී සිදුවිච්ච හැම සිදුවීමක්ම පැහැදිලි ලෙස ලියලා තිබෙනවා. එතකොට පරණ ගිවිසුම අලුත් ගිවිසුමේ පද ගොඩක් තිබෙනවා. මම ඉස්සරහට පෙන්නන්නම්. ජේසුස් වහන්සේ විසින්ම කියනවා ආබ්‍රහම් ගැන ජේසුස් වහන්සේ කතා කරනවා. එතකොට යෝනා ගැන ජේසුස් වහන්සේ කියනවා. එතකොට නෝවාගේ කාලය ගැන ජේසුස් වහන්සේ කියනවා. එතකොට ඒ ස්ථිර කරන පරණ ගිවිසුම හරියාකාරව ලස්සනට උන්වහන්සේගේ අනුභවයෙන් ලියා තිබෙන්නේ කියලා. ඊළඟට බුද්ධිමත්ව නැත්නම් ඉන්ටරැක්චුවලි කියලා ඉංග්‍රීසි වලින් කියනවා බුද්ධිමය. අපි ගොඩක් වෙලාවට අපි කිව්වොත් අපි උගත් අපි ඉගෙන ගත්තා අපිට උපාධි තියෙනවා. ඒක බොහොම හොඳයි. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒක කිසිම අඩුපාඩුවක් නැහැ. ඉගෙන ගන්නවා නම් වැඩිතර පුළුවන් තරම් ඉගෙන ගන්න. ඒක ගොඩක් හොඳයි. හැබැයි බයිබලයේ අපි කියවද්දී ඔබගේ මගේ සාමාන්‍ය අපි ඉගෙන ගත්ත උගත්කමෙන් කියවන්න නැතුව අපි හැම වෙලෙම හොලි ස්පිරිට්ව ඉන්වෝල්ව් කරගන්න ඕනේ. එතකොට තමයි මේ වචනේ තිබෙන ගැඹුරුම දේ සංගවිච්ඡ දේ සහ මේ වල තිබෙන එළිදරව් නැත්නම් රෙවලේෂන්ස් අපිට හම්බ වෙන්නේ ජේසුස් මේ ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක කියවුවොත් එහෙම. දැන් ගොඩක් වෙලාවට සමහර අය නෑ අපේ තියෙන ඉන්ටරැක්ෂුවල් නැත්නම් අපේ බුද්ධිමයෙන් අපි කියවුවොත් එහෙම සමහර වර්සස් අපිට ඒක ඉන්ටර්ප්‍රෙට් වෙන්නේ නැත්නම් රෙවලේෂන්ස් එන්නේ වැරදි විදිහකට අපිට එනවා රෙවලේෂන්ස්. ඔය වගේ එක රෙවලේෂන් එකක් තමයි එකපාරක එක සහෝදරයෙක් ගෙනාවා. ජේසුස් වහන්සේ මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ පදේ මට මතක නැහැ 24ද 26ද කොහෙද උන්වහන්සේ කියනවා අර කුරුල්ලන් ගැන. ඔබ දන්නවා පුද්ගලයේ කනස්සලුව ඉන්නේ නැද්දී අර බලන්න අර කුරුල්ලන් දිහා ඒ කුරුල්ලන් වපුරන්නේවත් කපන්නේවත් නැත. නමුත් උන්ව ස්වර්ගයේ පියාණන් වහන්සේ පෝෂණය කරනසේක. නුඹලා ඒ කොයිතරම් වටිනවද? නුඹලා ඊට වඩා උන්වහන්සේ බලනසේක කියලා කිව්වා. එතකොට ඒ කුරුල්ල වපුරන්නේවත් කපන්නේවත් නැහැ. ඒ කියන්නේ ඔබ මං වගේ ඒගොල්ලෝ වැඩට යන්නේ නැහැ. උන් වැඩට යන්නේත් නැහැ. සේවිංස් account එකකුත් නැහැ. කිසි දෙයක් නැහැ. ස්ටෝර් රූම් එකකුත් නැහැ. ගෙදර ගෙනලා බඩු රැස් කරලා තියාගන්න කිසි දෙයක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව පෝෂණය කරනවා. එතකොට අපි වැඩට යනවානේ. එතන මේ බයිබල් පදේ හරිය නැහැනේ. අපි වැඩට යනවානේ, අපි වපුරනවානේ, අපි මාන්සි වෙනවානේ. එළම් තියලා බොහොම අමාරුයි මුදෙට නැගිටලා තව පාරක් එළම් එක ඕෆ් කරලා නැගිටිනවා. ඒක කරනවානේ. එතකොට හරිය නැහැනේ. එහෙම බැලුවොත් මේ බයිබල් පද අපිට
ඒක දෙවියන් වහන්සේ ඒ වගේ අපිට එනවා වැරදි ඉන්ටර්ප්‍රිටේෂන්ස් එනවා අපිට. මොකද අපි ඉන්ටරැක්චුවලි අපි හිතලා ගත්තොත් එහෙම නෙවෙයි. අපි හෝලි ස්පිරිට් එක වාඩි වෙලා අපි කියවද්දී හැම වෙලේම ලස්සන එළිදරව් ඔබට ලැබෙනවා. මේක හරි දේවුන් වහන්සේ ඔබට මතක් කරනවා, කතා කරනවා. ඒක කියන්නේ අපි කියමු සභාවේ කෙනෙක් එයා කියන්නේ ජේසුස් වහන්සේ කියනවා ස්වර්ගයේ පියාණන් වහන්සේ නුඹ ගැන සලකනසේක ඊට වඩා කුරුල්ලන්ට වඩා නුඹ වටිනවා ඊට වඩා සලකනසේක. ඒ කියන්නේ සභාවේ කෙනෙක් දෙවියන් වහන්සේ දන්න කෙනෙක් යා. එතකොට එයාට ප්‍රශ්නයක් නිසා එයා වැටිලා අප්සෙට් වෙලා. දැන් මම කොහොමද මේ බ්‍රදර්ව සිස්ටර්ව ශක්තිමත් කරන්නේ? ශක්තිමත් කරන්න මම කල්පනා කරද්දී මම දකිනවා කුරුළු රංචුවක් ඉන්නවා. උන් කිචි කිචි ගාලා ලස්සනට ඉන්නවා. කිසිම ටෙන්ෂන් එකක් නැහැ. හරිම ෆ්‍රී ස්ට්‍රෙස් නැහැ. අපි කියනවා වගේ මේ කාලේ හරි ස්ට්‍රෙස්, හරි ටෙන්ෂන් අපි නේද නොයෙකුත් දේවල් පාවිච්චි කරනවා. එතකොට ඒක උදාහරණයකට අරන් පෙන්නනවා අර බලන්න අර කුරුල්ලෝ දිහා කොච්චර ෆ්‍රී දේගොල්ලෝ කිසිම ටෙන්ෂන් එකක් නැහැ. කිසිම ස්ට්‍රෙස් එකක් නැහැ බලන්න. ඒගොල්ලන්ව දෙවියන් වහන්සේ පෝෂණය කරනවා නම් බ්‍රදර් සිස්ටර් ඔයාව ඊට වඩා දෙවියන් වහන්සේ වට වටිනවා. වාව ඊට වඩා වාගේ ප්‍රශ්න ගැන බලයි කියලා ශක්තිමත් වීමක් තමයි එතන කරන්නේ. නැතුව ඒක වපුරන්නේ කපන්නේ කිව්වම රස්සාවට යන්න ඕනේ නැහැ. එහෙම දෙයක් නෙවෙයි එතන කතා කරන්නේ. ඒකයි සුද්ධාත්මන් වහන්සේක වාඩි වෙලා අපි කියවන්න ඕනේ. සුද්ධාත්මන් වහන්සේ සමග කියවන්න ඕනේ. හැම වෙලේම කියන්නේ යාඥා කරන පොඩි දිග නෙවෙයි සුද්ධාත්මනි මට අද මේ පද එළිදරව් කරන්න මට. මොකද ඒ වහන්සේ මට කතා කරන්න කියලා. පළවෙනි යොහන් දෙවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ සහ 13 ඔබට මේ බයිබල් පද මේ ස්ලයිඩ් එක ඕන නම් PDF එකේ මම පාස්සට යවන්නම්. ඔය කාට හරි ඕන නම් මේ නෝට්ස් ඔබට ගන්න බැරි වුණොත් ප්‍රශ්නයක් නම් ගන්න. අදිසිය මිස් වුණොත් අපෝ ස්ටොප් කළා ඔබ පස්සේ පාස්ට අප්ලෝඩ් කරලා රිවයින්ඩ් කරලා බලන්න. ඒ කියන්නේ මොකක් හරි මිස් වෙච්ච දෙයක් තියෙනවා නම් ඒ වගේ පාස්ට කිව්වා වගේ මේ පාඩම සම්බන්ධව මොනවාරි තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න නැහැ පාස්ට ඉන්නවා. සිස්ටර් තියෙනවා පුළුවන් විදිහට උත්තර දෙන්න. හරි. ඉතින් 1 යොහන් 2:12-13 කියනවා මෙන්න මාගේ ප්‍රිය දරුවනේ නුඹලාට ලියා එවන්නේ. උන්වහන්සේගේ නාමය නිසා නුඹලාගෙන් පව් කමා කරනු ලැබූ බැවින්ය. 13 කියනවා පියවරුනි මා නුඹලාට ලියා එවන්නේ නුඹලා පටන් ගැනීමේ සිට සිටින්නා වූ තනන් වහන්සේව අඳුරන බැවින්ය. තරුණේනි නුඹලාට ලියා එවන්නේ නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. පිය දරුවනේ නුඹලාට ලියා එව්වේ නුඹලා පියාණන් වහන්සේ අඳුරන බැවින්ය කියලා. එතකොට යොහන් තුමා මේ ලිපියේ කණ්ඩායම් තුනකට ලියනවා. ඒ කණ්ඩායම් තුන තමයි යොහන් 1 යොහන් 2:12-13 ඉස්සලා කියනවා දරුවනේ කියලා. හරි. ඊළඟට කියනවා තරුණේනි. ඊළඟට කියනවා පියවරුනි කියලා. නේද? අපි බයිබල් පදයට ආයෙ ගියොත් එහෙම තියෙනවා දරුවනේ ඊට පස්සේ පියවරුනේ සහ තරුණේනේ. එතකොට අපි පිළිවෙලකට ගත්තොත් එහෙම දරුවනේ, ලදරුවනේ, තරුණේනේ සහ පියවරුනේ. මේ කණ්ඩායම් තුන සභාව මේ කණ්ඩායම් තුනකට බෙදෙනවා. කවුද? යොහන් තුමා. දරුවනේ කියලා කිව්වම අද ජේසුස් වහන්සේව පිළිගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. මාස 3ක් එයා පිළි අරගෙන කෙනෙක් වෙන්න පුළුවන්. මාස 6ක් වෙන්න පුළුවන්. එයා තාම අලුත් සභාවට, එයා තාම ලදරුවෙක්. ඉතින් එයා දරුවෙක් ඉතින් එයා තාම දෙවියන් වහන්සේ තුළ ටික දැන් ඉගෙනගෙන එනවා. දැන් අර මං කිව්වා වගේ සභාවේ සේවයට අමතරව බයිබල් පන්ති වලටත් එනවා. මොකද දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගන්න නිසා. ඒත් ඊළඟට කියනවා තරුණේනේ කියලා. තරුණේනේ කිව්වම අපි හිතනවා යූත් එක කියලා. නෑ මේ සභාවේ යූත් එක ගැන නෙවෙයි මේ කතා කරන්නේ. හරි. මේ කියන තරුණයනි කියලා නුඹලා යම්කිසි නපුරාගේ පරීක්ෂාවෙන් ජයගෙන කියලා කියන්නේ ටික කාලාන්තරයක් ඔබ සභාවට ඇවිල්ලා දේව වචනය බයිබල් පන්ති වලට එනවා නොවරදවම ඔබ සේවයට සහභාගී වෙනවා දේශනාවල් අහනවා බයිබල කියවනවා ඔබට යම්කිසි පරීක්ෂාවක් ආවම ඔබට පුළුවන් ඒ පරීක්ෂාවෙන් ඔබට ජයගෙන ආපු තරුණයනි කියලා. ඊළඟට යොහන් තුමා ඇඩ්‍රස් කරන පියවරුනි කියලා. පියවරුනි කියන්නේ සභාවේ ඉන්න කාලාන්තරයක් විතර පාස්ටර් සහ අධේලිවන්තයෝ පරිණත වෙච්ච අධේලිවන්තයෝ සහ වැඩිමහල්ලෝ සහ වචනේ උගන් අය තමයි පියවරුනි කියලා ඔව් ඇඩ්‍රස් කරන්නේ. එතකොට මේ දේව වචනය කියන දේ අද පිළිගත්ත කෙනාටත් කියවලා තේරුම් ගන්න පුළුවන්. තරුණේනි කියලා කියන ඒ කොටාශයට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ පියවරුනි කියලා අවුරුදු 20ද 30ද 40ද කියලා කාලාන්තරයක් බයිබල් එක කියවලා නැවත කියපු කෙනාට අදාය අරගෙන පදයක් කියවද්ද දෙවියන් වහන්සේ ඔබට කතා කරන්න පුළුවන් අලුත් දෙයකින්. එච්චරට විශිෂ්ටයි වේදේ. ඒ කණ්ඩායම් තුනකටම. ඉතින්
දරුවනේ කියලා ගත්තම අපි ගොඩක් වෙලාවට අලුත් ගිවිසුමේ යෝහන් පොත තමයි ඉස්සලාම කියවන්න කියලා කියන්නේ. ඒ අලුතෙන්ම ආපු කෙනෙකුට උත්පත්තිපතින් පටන් ගන්න නැතුව අවසානයේදී බලමු ඒ ගැන කොහොමද බයිබලයේ කියවන්නේ සහ අධ්‍යයනය කරන්නේ කොහොමද පරිච්ඡේදයක් මම අධ්‍යයනය කරන්න කියන එකත් පොඩි ඒ කියන්නේ මම අවසානයේදී මම අපිට පුළුවන් නම් කියලා දෙන්නම්. පරණ ගිවිසුමේ සැකිල්ල සහ කොටස් වලට බෙදීම. Structures and divisions of Old Testament. පළමු බෙදීම කියන්නේ early church එක කියන්නේ මුල් කාලේදී ඒගොල්ලෝ ජේසුස් වහන්සේ එන්නත් ප්‍රථමයෙන් ඒගොල්ලෝ බෙදුවා කොටස් දෙකකට. එකක් තමයි මෝසස්ගේ ව්‍යවස්ථාව, උත්පත්ති පොතේ සිට දිව්‍ය කතාව දක්වා පොත් 5. ඊළඟට ප්‍රොපේතවරුන් කියලා යෝෂුවගේ පොත සිට මලාකි පොත දක්වා පොත් 34ක්. එතන 39ක්. හරි ඩිවිෂන්ස් දෙකකටයි බෙදුවේ ඒගොල්ලෝ. ඊළඟට ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේදී කොටස් 3කට බෙදුවා. මෝසස්ගේ ව්‍යවස්ථාව, ප්‍රපේතවරුන් සහ කාව්‍යමය. ඒ කියන්නේ Psalms, Law of Moses, Prophetics and Psalms කියලා කොටස් 3කට බෙදුනා මේක. ඊළඟට පරණ ගිවිසුම ඊට පස්සේ දැන් අලුතෙන්ම කියන්නේ ඊට පස්සේ කරලා තියෙන කොටස් 5කට බෙදලා තිබෙනවා. එකක් තමයි මෝසස්ගේ ව්‍යවස්ථාව, උත්පත්ති පොතේ සිට දිව්‍ය කතාව දක්වා පොත් 5. ඊළඟ ඩිවිෂන් එක ඇවිල්ලා ඉතිහාසික පොත්, history, book of histories, යොෂුවා පොතේ සිට එස්තර් පොත දක්වා පොත් 12ක් තනිකර ඉතිහාසය ගැන කතා කරනවා. ඊළඟට තුන්වෙනි එක මම ඔබට කිව්වා වගේ මේ කවි නැත්නම් කාව්‍යමය පොත්, Psalms, යෝබ් පොතේ නම් සලමන්ගේ ගීතිකා වෙනකම් පොත් 5ක්. ඊළඟට ප්‍රධාන ප්‍රොපේතවරු සහ කුඩා ප්‍රොපේතවරු කියලා කොටස් දෙකකට කියන අන්තිම ප්‍රොපේතවරු වෙන් කරා. ප්‍රධාන ප්‍රොපේතවරු යෙසායා පොතේ නම් දානියෙල් පොත වෙනකම් පොත් 5යි. කුඩා ප්‍රොපේතවරු කියලා හොසියා සිට මලාකි දක්වා පොත් 12ක්. දැන් කුඩා සහ ප්‍රධාන ප්‍රොපේතවරු සහ කුඩා ප්‍රොපේතවරු කියලා major prophets and minor prophets. Law of Moses, history, poetry, major prophets and minor prophets. ඔහොමයි යන්නේ. ඔය විදිහට තමයි ඩිවිෂන්ස් 5කට බෙදලා තියෙන්නේ පරණ ගිවිසුම. ඒ වගේම අලුත් ගිවිසුම ඩිවිෂන් 5කට බෙදලා තියෙනවා. ඒක වෙනමම බලමු මේකට පටලවා ගන්න නැතුව. එතකොට දැන් ප්‍රධාන ප්‍රොපේතවරු සහ කුඩා ප්‍රොපේතවරු කිව්වම ඒගොල්ලන්ගේ ආලේපයේ වෙනසක් නැහැ. එක්කම එකයි. නමුත් ඒගොල්ලන් ලියලා තියෙන පොත්වල ප්‍රමාණය වැඩි. යෙසායා පොත ගත්තොත් එම පරිච්ඡේද 66ක් තිබෙනවා. ඒ වගේම තමයි යෙරමියා පොත. ඊළඟට විලාප ගීසා, දානියෙල්, එසකියල් සහ දානියෙල්. ඒ පොත් වැඩි. නමුත් කුඩා ප්‍රොපේතවරු කියලා ඒගොල්ලෝ එක වෙන් කරේ වැඩි පරිච්ඡේදන හරිම අඩුවෙන් ලියලා තිබෙන නිසා තමයි ඒ 12ක් ඒගොල්ලෝ වෙනම කුඩා ප්‍රොපේතවරු කියලා වෙන් කරේ. ඩිවිෂන්ස් 5ක් අපි එතනින් ගන්නවා. එතකොට අපි ගත්තම පළවෙනි ඩිවිෂන් එක කියන්නේ මෝසස්ගේ ව්‍යවස්ථාව පොත් 5 ඇවිල්ලා සභාව කියලා ගන්න. ක්‍රිස්තුස් වහන්සේව තමයි හැම වෙලෙම පොයින්ට් කරන්නේ downward movements. ඒ කියන්නේ පහත වැටීම. මොකද උත්පත්ති පොතේ මනුෂ්‍යයා මවනවා, ඊට පස්සේ මනුෂ්‍යයාගේ වැටීම සිදු වෙනවා, ඊට පස්සේ ඊළඟට වහල්කමට යනවා, නික්‍යාම ගැලවීමට එනවා, ඊට පස්සේ ඉතින් ඒක downward movements කියලා ගන්නවා. ඊළඟට history පොත්වල ගත්තම ඒගොල්ලෝ ගන්නවා outward movements. එළියට සභාව පිටතට යනවා, පිටස්සට ගමන් කරනවා ඉදිරියට. හරි. ඊළඟට කාව්‍යමය පොත් ඇවිල්ලා upward movements කියලා කියනවා ඒගොල්ලෝ. ඒ ඇවිල්ලා උන්වහන්සේට නමස්කාර කිරීම සහ ප්‍රශංසා ස්තුති දීමේ ඒ ගත්ත කාව්‍යමය පොත් 5 තමයි upward movements. ඊළඟට තියෙනවා ඊළඟට පොත් 5 සහ 12 17ම ප්‍රධාන සහ කුඩා ප්‍රොපේතවරු ඇවිල්ලා forward movements කියලා කියන්නේ සභාව ඉදිරිය අනාගත ගැන, ජේසුස් වහන්සේගේ ඊම ගැන, කුරුස පූජාව ගැන, උන්වහන්සේ හැම දෙයක්ම සඳහන් වෙනවා ඒ ඊතුරු ඒ පොත් ටිකේදී තමයි. එතකොට downward movements, outward movements, forward, upward and forward movements. ඔන්න ඔය විදිහට තමයි structurally ඒ divisions ටික ගමන් කරේ. එතකොට මෝසස්ගේ ව්‍යවස්ථාව අපි පළමු පොත් 5 අදටත් යුදෙව්වන්, ඒ කියන්නේ ඊස්ට්‍රයිල් වල ඉන්න සෙනඟ යුදෙව්වන්, ඒ පොත් 5ට කියන්නේ තෝරා කියලා. the book of Torah කියලා කියනවා. ඒගොල්ලෝ ඒ පොත් 5ට කියන ඒගොල්ලන්ගේ බයිබලයේ ඒක තමයි අදත් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඊළඟට the Greek භාෂාවෙන් ඒකටම කියනවා the Pentateuch කියලා. ඒ කියන්නේ penta කියන්නේ 5, tech කියන්නේ tools,
5 tools කියලා පංච මේ පොත් පහක්. එතකොට ඊළඟට තව විදිහකට කියනවා මොසැක් ලෝ කියලා කියනවා මොසස්ගේ ව්‍යවස්ථාව කියලාත් අඳුනනවා ඒ පළවෙනි පොත් පහට. එතකොට මේ පළවෙනි පොත් පහ ගත්තොත් එම ආපහු මම ඔබට කිව්වා වගේම ජෙනසිස් වල මනුෂ්‍යගේ වැටීම පාපයට වැටීම සිද්ධ වෙනවා. එතකොට රිඩම්ෂන් එක නික්මයාමේ රිඩම්ෂන් කියන කැලවීම ලැබෙනවා. ඊළඟට ලෙවිටිකස් සැන්ටිෆිකේෂන් හරි ඊළඟට ආපහු ගණන් කතාව අපේනවා. එතන නම්බරින් ඇන්ඩ් ෆෝවර්ඩ් මූවමන්ට් වෙනවා. ඊළඟට දීප්ති කතාවේ ආපහු සැරයක් දෙවෙනි වරට දෙවියන් වහන්සේ ලෝ එක දෙනවා. මොකද ඒ කාන්තාර ගමනෙන් ආපු අවුරුදු 20ට ඉහළ ඔක්කොමලා ටික මැරිලා දැන් ඉන්නේ අවුරුදු 20ක විතර මේ මගදී ඉපදිච්ච කට්ටිය තරුණ පරපුරක්. ඒගොල්ලෝ තාම ලෝ එක ගැන දන්නේ නැති නිසා දෙවෙනි වරට දෙවියන් වහන්සේ ඒ ලෝ එක ඒගොල්ලන්ට දෙනවා. ඉතින් අතන අපි වගේ අද අපි වැටිලා අපිට ගැලවීම රිඩම්ෂන් එක ගැලවීම ලැබුණා. ඊට පස්සේ අපිට සැන්ටිෆිකේෂන් ප්‍රොසෙස් එකක් යනවා. හරි මොකද ඔබයි මායි ගැලවීම ලැබපු මොහොතේ නම් මේ ලෝකෙන් අපි යනතුරු අපේ ජේසුස් වහන්සේගේ ඊම ප්‍රමාද වෙලා අපි උන්වහන්සේ ගාවට යනතුරු ඒ සැන්ටිෆිකේෂන් ප්‍රොසෙස් එක යනවා. මොකද දවස් පතා උන්වහන්සේගේ ලේ අයදින්න ඕනේ, උන්වහන්සේ පාමුල වැඳ වැටෙන්න ඕනේ, උන්වහන්සේගේ සමාව අයදින්න ඕනේ. මේක තමයි සැන්ටිෆිකේෂන් ප්‍රොසෙස් එක. අපි මේ මොහොතේ මේ ඇස් වහපු මොහොතේම ග්ලෝරිෆිකේෂන් කියලා කියනවා. මහින්මාන්විත ශරීරකින් උන්වහන්සේ සමග අපි එහෙ ඉපදිනවා උන්වහන්සේ සමග. ඇහිද උන්වහන්සේ ගාවට යනවා. ඉතින් ඒ තමයි ලෙවි කතාවේ තියෙන සම්පූර්ණ සැන්ටිෆිකේෂන් ප්‍රොසෙස් එක. ඊළඟට මෝසස්ගේ ව්‍යවස්ථාව කොටස් 3කට බෙදෙනවා. එකක් තමයි සෙරමනියල් ලෝ, චාරිත්‍රානුකූලව නීතිය, සමාජ නීතිය, සෝෂල් ලෝ and moral law. මම හිතනවා ඔබ මෝසස්ගේ ව්‍යවස්ථාව කියවම දසපනත ගැන ඔබ දන්නවා. ඊළඟට ඊට අමතරව තව පනත් 613ක් තිබෙනවා. ඉතින් ඒ ඔක්කොම එකට එකතු කරලා මේ විදිහට කොටස් 3කට බෙදලා තිබෙනවා. එකක් තමයි චාරිත්‍රානුකූලව කියන්නේ ලෙවි කතාවේ පළවෙනි පරිච්ඡේදයේ 2 සහ 3. ඒකේ බයිබල් පද ඔබට ලියලා තිබෙනවා බලන්න පුළුවන් කියවන්න. එතනදී කොහොමද මට විවාහ වෙනවා නම් දරුවෙක් හම්බුනා නම් දෙවියන් වහන්සේ ඉදිරියේ මම හිට ගන්න නම් මම පාප පූජාවක් කළා සමගි කිරීමේ පූජාවක් කරන්න ඕනේ ස්තුති ඒ දේවල් කරන්න ඕනේ කොහොමද ඒ දේවල් කරන්න කියන එක. අද කාලේ ඒවා කරන්න අවශ්‍ය නැහැ මොකද ඒ ඔක්කොම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේදී කුරුස පූජාවේදී සියල්ල කරා ෆිනිෂ් වර්ක් එකක්. ඒ කියන්නේ ෆුල් කම්ප්ලීට් වර්ක් එකක් උන්වහන්සේ කරා. ඉතුරු කරේ නැහැ කිසි දෙයක්වත්. ඒ නිසා ඔබටයි මටයි අද හරිම ලේසියෝ දේවල් කිසි දෙයක් කරන්න ඕනේ. උන්වහන්සේගේ පාවල වැඳ වැටලා අනේ ස්වාමීනි මට සමා වෙන්න මම දුර්වල පුද්ගලෙක් මට උදව් කරන්න කියලා ඔබ උන්වහන්සේ ඉදිරියට යටහත් වෙනවද? ඔබ උන්වහන්සේ ඔසවනවා. උන්වහන්සේ ඔබ බලවත් කරනවා. හරි? ඒක එච්චරයි ඔබට කරන්න තියෙනවා. අද ඔබ උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඔබගේ මගේ හදවත. ඒ තරුණා බිඳුනා වූ හදවත. ඒ තුවාල වෙච්ච හදවත ඒක තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ සුව කරන්න බලා සිටිනවා. උන්වහන්සේ තරම් බලවන්තයි ප්‍රේමණීය දෙවියන් වහන්සේ. අපි ඉස්සලා බැලුවානේ උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ ඉවිසුම, නේද? කවනන්ට් එක, ප්‍රොමිස් එක හැමදේම අපිට උන්වහන්සේ දෙන්නා. ඉතින් ඒක තමයි සෙරමනියල් ලෝ එක. ඒත් ඊළඟට සෝෂල් ලෝ. ද්විත්‍ය කතාවේ 24 10 සහ 14 වෙනකම් තියෙනවා. ද්විත්‍ය කතාවේ 24 10 සිට 14 එතන කියනවා ඔබ පෙරලා ගත්තනම් බලන්න බයිබල් පදේ එතන කියනවා ඔබ හරි කෙනෙක් ඇවිල්ලා ඔබගෙන් ණයක් අරගෙන එහෙම නැත්නම් එතන කියන විදිහට උගසට තියාගෙන කියන්නේ උගසට මේක අපේට තියාගෙන මට ණයට දෙන්න කියලා අරගෙන ඒ කෙනා පොරොන්දු වෙනවා මේ මාසය අන්තිමට ඔබට මේ ණය බේරන්නම් කියලා. නමුත් ඔබ යනවා එයාගේ ගෙදර ගාවට ඒක ඉල්ලන්න. එයා ආවේ නැහැ දෙන්න. එයාට දෙන්න බැරි වුණා. පළවෙනිදා 31ක් තුනා පළවෙනිදා තුනා තුන්වෙනිදා තුනා අද පස්වෙනිදා මොකද දන්නේ ආවේ නැහැ. අපි කියනවානේ එයා කිව්වනම් මාසෙ අන්තිමට දෙනවා කියලා කිව්වේ. හැබැයි තාම නම් දුන්නා මොකද දන්නේ හැබැයි පොරොන්දුනා කියලා ගෙදරට යනවා ඉල්ලන්න. ජද්දි අපිට ඇහෙනවා ඇතුලේ එයා භාර්යාව සමග හරි නැත්තම් කතා වෙනවා මේ මාසෙ අපිට කරගන්න බැරි වුණා ගිය මාසේ වේදන් වැඩි වුණා මොකක් කරේ අයියෝ මොකද කරන්නේ කියලා වුණා. ඒ කියනවා බල කරන්න එපා යාට. බැනලා නේද ගොඩක් අය කරන්නේ බැනලා පොරොන්දුනා දෙනවා කියලා වචන විදිහට කියන්නේ එහෙම කරන්නේ. ක්‍රිස්තියානි වෙන ඔබයි මමයි ඒක කරන්න බෑ. ඒක කරන්න හොඳ නැහැ දෙවියන් වහන්සේ. එතකොට ඒ වගේම තමයි දවසේ පඩියට වැඩ කරන ලංකාවේම ගොඩක් ඉන්නවා. එදා දවසේ පඩිය ගන්න අය බාර්සොන්නලා ඉන්නවා, අත්තු දවල්ට ඉන්න අය. සමහර වෙලාවට අපි කියනවා මේ සතියම එකතු කරලා ගන්න කමක් නැද්ද වාට?
එතකොට ඒ සමාන්ට මට ලොකු ගාණක් හම්බ වෙනවානේ කියලා කියනවා. එහෙම කරන්න එපා කියලා කියන බයිබලේ. එයා එදා දවසේ ජීවත් වෙන්නේ මේ පඩියෙන්. එයා එදා ඉවර වෙලා ඒ පඩිය අරගෙන යනකොට ගෙදර බඩු මුට්ටු අරන් ගිහලා ළමයි බලන් ඉන්න භාර්යාව බලන් ඉන්න කන්න. ඒක දෙවියන් වහන්සේ කියනවා කරන්න එපා ඒක. එයාට එදා දවසේ කුලිය බේරන්න ඕන. එයාට දෙන්න දීයුතු දේවා දෙන්න එයාට. එම කරන්න එපා කියලා කියනවා. ඒ වගේම ඒ නායකත්ව කියනවා ආගේ සහෝදරයාරි සහෝදරියාරි. හරි අපි මේ සලකන්න අපේ සභාව කෙනෙක් දන්න කෙනෙක් අපි සලකන්නේ සහෝදරයා සහෝදරියට දී ගන්න බැරි නම් කියන්න කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් වෙලාවක දෙන්න කියලා කියන්නේ. ඔබ එයාගෙන් අපේට ගත්තනම් කියන්න පුළුවන් නම් යාට අපේ රිටර්න් කරලා කියන්න කමක් නැහැ බ්‍රදර් සිස්ටර් ඔයා දෙන්න. ඔපස්සේ දෙන්න මට. එහෙමයි එකයි කියන්නේ මේ සමාජීය නීතිය කියන්නේ social law. ඊළඟට moral law එක සදාචාරාත්මක නීතිය. නික්ම යාම 20. ඒක තමයි දසපනත. දුන්න දෙවියන් වහන්සේ ඔබ දන්නවා 20 කියවන්න දසපනත උන්වහන්සේගේ ඒක මිනි මරන්න එපා හොරකම් කරන්න එපා අපිට ඉන්න එකම දේවෝ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ පළවෙනිම පටන් ගන්න අපිට ඉන්න එකම දේවෝ ස්වාමීන් වහන්සේ උන්වහන්සේට පමණයි අපි නමස්කාර කරන්නේ වෙන කිසි කෙනෙකුට නෙවෙයි අපි නමස්කාර කරන්නේ. ඉතින් ඒ තමයි moral law එක. ඉතින් මේ moral law එක ඔබ ගත්තොත් එම තවත් අනිත් ආගම්වලත් හැම වෙලෙම කියන එකම දේ තමයි මිනි මරන්න එපා හොරකම් කරන්න එපා බොරු කියන්න එපා වංචා කරන්න එපා දේවල් කරන්න එපා කියලා නේද? ඉතින් මේ දෙවියන් වහන්සේ ඊට වඩා ගොඩක් ගැඹුරට අපි ගැන අපිට ඒ ගැන ගොඩක් දේවල් කියනවා. තමගේ මේ අසල්වැසියට ප්‍රේම කරන්න, සතුරාට සමාව දෙන්න, බඩගිනි නම් කන්න දෙන්න, තිබහනම් බොන්න දෙන්න. ඒ වගේ ගොඩක් ඒ කියන්නේ අනිත් ආගම්වල කියනකට වඩා දෙවියන් වහන්සේ ගොඩක් ගැඹුරින් අපෙන් බලාපොරොත්තු වෙන දේවල්. ඉතින් ඒ moral law එක. ඊළඟට දේව වචනය කොටස් දෙකකට බෙදා ඇත. Word of God divided into two parts. ඒ කියන්නේ පොත් නෙවෙයි වචනය දෙවියන් වහන්සේගේ වචනය බෙදා ඇත කොටස් දෙකකට. එකක් තමයි logos ඊළඟට තමයි rhema. ඔබ අහලා ඇති ගොඩක් වෙලාවට පාසල් දේශිකෝ දේශනා කරනවා කියනවා logos සහ rhema කියලා. මොකද්ද මේ logos සහ rhema කියන දේ? ගොඩක් වෙලාවට කියනවා තමයි නමුත් අපිට හරි තේරුමක් නැහැ මේ මොකද්ද මේ logos කියන්නේ මන් දන්නේ කිව්වා logos කිව්වා rhema කිව්වා rhema වෙන්න ඕනේ වාගේ තුල වචනය logos වෙලා ඉඳලා හරියන්නේ නැහැ කියන එක මේ Greek වචනයක් logos සහ rhema logos කියලා කියන්නේ written word ලියා ඇති වචනය බයිබලේ ලියා තිබෙන වචනය දැන් බයිබලේ සියල්ල ලියා තිබෙනවා නේද ඔව් වචනය ලියා තිබෙනවා උන්වහන්සේගේ කස්සපාරවල මට සුවය ඇත්තේ කියලා ලියා තිබෙනවා ඔව් ලියා තිබෙනවා ඒතර කුසුවේ ඇයි සාම සුව නැත්තේ තාමයි ඕනේ ලියා තියෙනවා උන්වහන්සේ කියනවා නුඹ සුවි යසායා 53:4-5 කියනවා ඒ උන්වහන්සේගේ කස්සපාරවල වලින් you are healed කියලා කියනවා නමුත් 1 පේතෘස් 2:24 එනකොට you were healed ඉවරයි සුව වෙලා ඉවරයි නේ you are healed and you were healed ලොකු වෙනසක් ඒකේ. අයි පේදුරුතුමා බලන් ඉන්නවා මේ දේව පුත්‍රයන් වහන්සේ පේදුරුතුමාගේ මුඛයෙන් කිව්වා පේදුරු අනිත් අය කියනවා වා මොනවද කියන්නේ කියලා කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්ම තමයි කියලා. එහෙනම් ජේසුස් වහන්සේ කියනවා එහෙම දැකපු පේදුරුතුමා දකින්නවා මේ ජේසුස් වහන්සේ වරන් ගිහලා කසපාරවල වලින් ගහලා කටුවටුණු පළඳලා මේ මොකද්ද මේ දේව පුත්‍රයාට වෙන්නේ කියලා ඔව් ෆලෝ කරලා දිගටම දැක්කම ඇස් දෙකෙන් දැකලා ඔව් කන්ෆර්ම් කරනවා ඔව් උන්වහන්සේගේ කසපාරවලින් අපි සෝ වෙලා ඉවරයි කියලා කියනවා. ඒක තමයි written word එක. නමුත් ඒක මොනවද වෙන්න ඕනේ? ඒක රේමා බවට පරිවර්තනය වෙන්න ඕනේ. කොහොමද වෙන්නේ? මතෙව් 10:16 කියන මම මේ පොඩි උදාහරණයක් ඔබට ගත්තේ. වෘක්‍යයන් මැදට බැටළුවන් මෙන් මම ඔබ සැම යවමි. ඒ සර්පයන් මෙන් නුවණ ඇතිව පරවියන් මෙන් අහිංසකව සිටිති කියලා. හරි? මොකද කියන්නේ ජේසුස් වහන්සේ මම වෘක්‍යයන් මැදට ඔබම බැටළුවන් වගේ යවනවා. සර්පෙක් මෙන් ඥානවත් වෙන්න ඒ වගේම පරිවියෙක් මෙන් අහිංසක වෙන්න කියලා කියනවා ජේසුස් වහන්සේ. හරිද? දැන් සර්පෙක් මෙන් නුවණ වෙන්න කියලා කිව්වේ කපටි වෙන්න නෙවෙයි කිව්වේ. මගේත් එක්ක වැඩ කරන කාටරි මගේ සහෝදරයට කපටි වෙලා ඊටම ලියා ගන්න හරි නැත්තම් මොකක් හරි ගන්න නෙවෙයි ඒ අදහස් කරන්නේ. නුවණ වෙන්න කියලා කියන්නේ යක්ෂයා ඔබව වටන්න බලා ඒ නිසා පරිස්සම් වෙන්න නුවණින් ඉන්න. ඒ වගේම අහිංසක වෙන්න නපුරු වෙන්න එපා. ඒකට ප්‍රතිවිපාක දෙන දේවල් අපි ඉගෙන ගත්තා ගියසම ලස්සන පාඩමක් පාස්ට් අපිට ඉගෙනුවා කොහොමද මේ දෙවියන් වහන්සේගේ කොහොමද අපි දේවල් මොනවාද කරන්නේ ප්‍රේමයෙන් නපුරට අපි දක්වන්නේ කියලා. ඒකයි මෙතන අදහස් කරන්නේ. ඉතින් අපි මොනවද කරන්නේ ගොඩක් වෙලාවට
අපි කියන අපි නෑ අපි යටහත් ස්වාමිනී අනේ අපි අපිට ගානක් නෑ කියලා. හැබැයි හිතින් හිතනවා නෑ යා දැන් අද කාලේ අපි සභාවක රැස් වෙන්නේ නැති නිසා ප්‍රශ්නයක් නෑ. නමුත් අපි සභාවට ගියාම අපි මොකද කරන්නේ රැස් වෙන කාලේ එයා මාව දැකලත් ජෙසුපිටයි කිව්වේ නෑ. ගණන් ගත්තේ නෑ. හිතින් හිතනවා අපි. හැබැයි උඩින් කියලා නෑ මම යටහත් කෙනා අහිංසකයි කියලා. ඉතින් අරව අනිත් කෙනා අවශ්‍යන නෑ මට නම් ගාන නෑ මම මේ ඔයා හින්දා කිව්වේ මට නම් කමක් නෑ කියලා. හැබැයි හිතින් ඇත්තට අපි හිතනවා යාමාව ගණන් ගත්තේ නෑ. හායි කිව්වේ නෑ නැත්නම් ජෙසුපිට කිව්වේ නෑ කියලා කියනවා. ඒක නෙවෙයි ජේසුස් වහන්සේ කියන්නේ. එතන වචනේ රීමා වෙලා නෑ නිකන් තියෙන මේ දේ විතර. එතකොට ඒ ලියන ලද වචන ඔබ තුළ ඒ කියන්නේ රීමා වෙන්නේ ප්‍රකාශ කරන ලදය. ඒක ක්‍රියාවට නංවන්න ඕනේ. නිකම් බයිබලේ ලියලා තිබුණාට වැඩක් නැහැ. ඔබ ඒක ක්‍රියාවට දැම්මේ නැත්නම් ක්‍රියාවට නැංගුවේ නැත්නම් කිසි වැඩක් නැහැ. ඒක නිකම් ඒ පොතේ මේ වචනෙටම සීමා වෙන්න යනවා. ඉතින් ඒක රේමා වෙන්න ඕනේ. රේමා කියන්නේ ලියන ලද වචන ප්‍රකාශ කරන ලද වචනය. ලියන ලද ප්‍රකාශ කරන වචනයයි කියලා තමයි රේමා කියලා කියන්නේ. spoken word. අපි මම ඔබට කියවනේ කසපාරේ අපිට සුවලක දැන් මට ඔළුව කැක්කමයි ප්‍රේ කරනවා නැත්නම් පාස්ටර්ගේ වැඩිමාල්ට කියන ප්‍රේ කරන මට ඔබට ඔළුව කැක්කමයි කියලා ප්‍රේ කරාම ඒත් ඔළුව කැක්කම තාම තියෙනවා. ඒතර මම විශ්වාස කරන්නේ ඔළුව කැක්කමද නැත්නම් ජේසුස් වහන්සේගේ කසපාර වලින් මම සුවලා ඉවරයි. මම සුවයි සම්පූර්ණයෙන්ම සුවයි ස්වාමීන් වහන්සේ මාව සුව කළේ ඉවරයි. සුව කළා. කොහොමද මම විශ්වාස කරන්නේ? තාම ඔළුව කැක්කම තියෙනවානේ තාම තියෙනවානේ ඒක කියනවාද මොකද්ද මම විශ්වාස කරන්නේ? එතන තමයි වැදගත් වෙන්නේ. ඒ ස්පෝකන් වර්ඩ් එක. මම කියනවා නෑ ජේසුස් වහන්සේගේ කසපාර වලින් මම සුවය ලැබිලා ඉවරයි. 1 පෙත්‍රස් 2:24 බෙදුතුමා සනාථ කරනවා කන්ෆර්ම් කරනවා ඔබලා සුවයලා ඉවරයි. උන්වහන්සේ කරපු අවුරුදු 22000කට කලින් උන්වහන්සේ සුවය දීලා ඉවරයි. එහෙනම් මම ඒක අදාළ කරගන්නවා මගේ ජීවිතේට. එතකොට මගේ ජීවිතය අදාළ කරගත්තේ මම සම්පූර්ණයෙන්ම සුවය මම ලබනවා. මට ජයග්‍රහණය ලැබෙනවා. මොනවාද උන්වහන්සේ ප්‍රකාශ කළ තියෙන දේ. ඒ written word එක මම ප්‍රකාශ කරනකොට නෑ ස්වාමීන් වහන්සේ තුළ මම ජයග්‍රාහකෙක්. මම බලිගිනේ හිස වෙන්නයි යන්නේ. මම පහතින්නේ ඉහළින්ම තබන්න යනවා. මම බොහෝ ජාතීන්ට ණයට දෙනවා මිසක් මම ණයට ගන්නේ නෑ ස්වාමීන් කියලා. ඒ කියද්දි සමහරට ඔබ ගොඩක් අයට ණය වෙලා ඇති. ණය දෙන්නත් බේරන්නත් ඇති. නමුත් කියන්නේ ප්‍රකාශ කරන්න සමහරට ඔබ හිතයි මේ මොකද්ද මේ පිස්සුවක් කියලා. සමහර පිස්සුවක් නෑ දෙවියන් වහන්සේගේ වචන. එතකොට තමයි ඒක ලයිව් වෙන්නේ ඇක්ටිව් වෙන්නේ. කොහොමද වෙන්නේ? ලෝගොස් කියන්නේ ඔබට මේ විග්‍රහ කරන්න ගත්ත උදාහරණයක් තමයි ගන්න පුළුවන් හොඳම උදාහරණය. හාල් තියෙනවනේ හාල් රයිස් හාල් තමයි ලෝගොස්. ඒ හාල් වගේ ඒ වගේ නැතුව මේ දෙවියන් වහන්සේගේ වචනේ මේ හාල් වලට මේ සමාන කරනවා නෙවෙයි මේ ඔබට තේරුම් ගන්න උදාහරණ හාල් වගේ. එතකොට ඒක අපි අරගෙන මුට්ටියට දාලා ලස්සනට වතුර ප්‍රමාණයක් තියලා ලුණු චුට්ටක් දාලා ගත්තම මේ වගේ හොඳ හොඳයි බාස්මති බස් එකක් කියලා එනවා. හොඳ සුවඳයි කණ්ඩත් ආසයි නේද? එතකොට මේක ඔබට හැමදාම හාල් වගේ තිබ්බොත් කවුරු හරි හාල් ඔබට පිඟානක තියලා ලස්සනට කරින් තියලා තිබ්බොත් කන්න පුළුවන්ද? කන්න බෑනේ. කොච්චර රහට හොඳ චිකන් කරේ එකක් හදලා තව හොඳ එළවලු වෑංජන ටිකක් හදලා තිබ්බට හාල් කන්න බෑ. ඒක බත් බවට පරිවර්තනය වෙන්න ඕනේ. එතකොට තමයි ඒක කන්න. එතකොට දිව්‍යන් වහන්සේගේ වචනේ ඔබ කියවලා ඔබ තුළට දාගත්තම සුද්ධාත්මයන් වහන්සේ තමයි ඒක බත් බවට පරිවර්තනය කරන ඔබ තුළ. ඔබව ශක්තිමත් කරනවා. ඔබට දෙයක් ආවත් ඔබ තුළම තියෙනව නෑ. දිව්‍යන් වහන්සේ කියවනේ ඔබුන්වහන්සේගේ වචනේ කවදාකවත් අපේ පය පැකිලෙන්න දෙන්නේ නැහැ කියලා. උන්වහන්සේ අපිට වැටෙන්න දෙන්නේ නැහැ කියලා. උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා පොරොන්දු වුණා. උන්වහන්සේ අපිත් එක්ක සදාකාලෙට ඉන්නවා කියලා කිව්වා. අපිව කවුරු අත්හැරියත් උන්වහන්සේ අපිව අත්හරින්නේ නැහැ කියලා කිව්වනේ. උන්වහන්සේ නෑ මේකදී උන්වහන්සේ අනිවාර්යෙන් දෙයක් කරයි කියලා කියනවා. රෝම 8:28 අපි තදින්ම විශ්වාස කරන ස්වාමීන් වහන්සේ අපේ යාපත උත්සාහ සියලු වහන්සේ අපිට වෙනස් කරනවා. මේ සිටුේෂන් එක ප්‍රශ්නයක් නෑ. අද ස්කෝලවල වැහුවා මේ අවුරුද්ද සමාජ විභාග කරන්නේ නැහැ කියලා කියනවා ස්වාමීන් ප්‍රශ්නයක් ඒ සිටුේෂන් එක මට බලපාන්නේ නැහැ ස්වාමීනි. මේ හැම දෙයක්ම සමාට ඒක මගේ යහපතට වෙනස් වෙයි. දෙවියන් වහන්සේ වෙනස් දෙයක් ඔබට කරයි කියන වචනය ඔබ තුළ රේමා වෙද්දී දෙවියන් වහන්සේගේ වචන තුළ ඔබ ගමන් කරනවා. ඔබගේ ජීවිතයේ උන්වහන්සේගේ පොරොන්දු ඉෂ්ට වෙනවා. උන්වහන්සේගේ කවනන්ට් එක ඔබත් එක්ක ගත්ත ගිවිසුම ඔබ තුළ ක්‍රියාත්මක වෙන්න ගන්න. ඔබ ශක්තිමත් වෙන හොඳ කිතුනේ බවට ඔබට යන්න පුළුවන් ජයග්‍රාහීව. නමුත් අපි මේ වචනය දන්නේ නැත්නම් මේ දේවල් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා කරන්න දන්නේ නැත්නම් තමයි ගොඩාක් අය ඒකයි
උන්වහන්සේ 84 කියනවා උන්වහන්සේ කියනවා මාගේ සෙනඟ දැනගන්නව නැති කමේ නාස්ති වී සිටිති කියලා වල්ලා. ඇයි දන්නේ නැති නිසා තමයි. ඉතින් අපි දැනගත යුතුයි. ඉතින් මගේ සෙනෙහවන්ත මේ ටයිම් එක බැලුවෙත් මේ කොච්චර වෙලාද කියලා. I think we need to stop. Yeah. වෙලාව හරියට මාගෙන sorry. ඉතින් දෙවියන් වහන්සේගේ මේ මොනවද කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය අද ඉඳන් ඔබ බයිබලය අරගෙන කියවන්න නැත්නම් පටන් ගන්න කියවන්න. බයිබලය කියවන්න දෙවියන් වහන්සේගේ වචනය. ඉතින් උන්වහන්සේගේ වචනය තමයි උන්වහන්සේ ගැන ඔබට දැනගන්න පුළුවන් හොඳම ක්‍රමය. ඔබට උන්වහන්සේ ගැන දැනගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි උන්වහන්සේගේ වචනේ කියවීම. උන්වහන්සේගේ සැපේම උන්වහන්සේගේ නැගිල්ල ගැන දැනගන්න, උන්වහන්සේගේ ඉරිසුම් ගැන දැනගන්න, උන්වහන්සේ අපිට දී තිබෙන දේවල්, වෙන් කර තිබෙන දේවල්, උන්වහන්සේගේ යෝජනා මොනවාද? මගේ මාර්ග මම හිතන් ඉන්න දේවල් නෙවෙයි, සමාන සාස්පතිම වෙනස් දේවල් වෙන්නේ. ඇයි? උන්වහන්සේගේ මාර්ගද යෝජනාද උසස්ය. මම හිතනකට වඩා උන්වහන්සේ හොඳම දේ කර තිබෙනවා. එපිසෝඩ් 20 කියනවා මාතුලින්න තරන් වාසයේ බලය මම හිතනකට වඩා අමාත්‍ය බලවත් දේ කරන්න පුළුවන් උදරන් වහන්සේ. එතකොට යෝහාන් 1:1 කියන්නේ ජේසුස් වහන්සේ වාක්‍යානෝ උන්වහන්සේ කරන කොටගෙන සියල්ල මානුලද්දේ උන්වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ තමයි වචනය. උන්වහන්සේ තමයි සියල්ල. මම පටන් ගත්තේ ඔබට කිව්වේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි මේකේ තියෙන පොදුම කියන්නේ මේන් තීම් එක. හැම පොතක්ම උන්වහන්සේ තමයි ඩිරෙක්ට් වෙන හැම පොතකම උන්වහන්සේ ඉන්නවා. ඉතින් ඒ ජේසුස් වහන්සේවත් අදින් අල්ලගන්න උන්වහන්සේගේ වචනය තුළ පවතින උත්සාහ කරන්න උන්වහන්සේ සමග මේ වචනේ කියවන්න ඉගෙන ගන්න මේ වගේ එන්න බයිබල් පන්ති වලට සහභාගී වෙන්න සෙනසුරාදා නැත්නම් ඉරිදා සිකුරාදා සේවයට පමණක් ආවට මදි ඒ විනාඩි 20ක 30ක 40ක දේශනාවෙන් ඔබ පෝෂණය වෙන්න උපරිම නමුත් ඔබ බයිබල් පන්ති වල සහභාගී වෙන්න තමයි ඔබ ඉගෙන ගන්න දෙවියන් වහන්සේ ගැන වචනේ ගැන. ඉතින් මම මෙතනින් කතා මාර්ගය සමාව යාඥා කළ පාසල බාර දෙන්නම්. සර්ව බලධාරී දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ පාද පාමුල රැස් වෙලා ඉන්න මේ වෙලාවේ අපි හැම කෙනෙක්ම වහන්සේ හස්තට බාර වෙනවා ස්වාමීන් වහන්සේ. අද දවසේ වහන්සේ අපිට කතා කළා වහන්සේ අපිට ඉගෙනුවා වහන්සේගේ වචනේ සියලුම දේවල්ද ස්වාමීන් වහන්සේ ඒ හැම දෙයක්ම වහන්සේ අපිට කියා දුන්න සාස්තුති කරනවා ස්වාමීන් වහන්සේ වහන්සේ ගැන තව තව ඉගෙන ගන්න වහන්සේගේ ගතිගුණ වහන්සේගේ ස්වභාවය වහන්සේගේ ප්‍රේමය ඒකේ තියෙන ගැඹුර උස දිග බලල කොච්චරද කියලා දැනගන්න පුළුවන් මේ වචනය ස්වාමීන් වහන්සේ අදින් පස්සේ අපි තීරණ අරගෙන තව තව ස්වාමීන් වහන්සේ කියවලා වහන්සේ ගැන ඉගෙන ගන්න වහන්සේගේ කරුණාව අපිට තව තව දෙන්න සාස්තුති කරනවා ශුද්ධාත්මනි ඒ කියවන හැම දෙයක්ම ඔබ වහන්සේ අපිට එදරව් කරන්න අපේ මනසෙන් අපේ හැකියාවෙන් අපේ බලපුලුවන්කාරකමෙන් නෙවෙයි ඔබ වහන්සේ අපිට එදරව් කරලා ඒකේ සංගීවිලා තිබෙන දේ රහස් ඔබ වහන්සේ අපිට එදරව් කරන්න සාස්තුති කරනවා ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට අපි හැම කෙනෙක්ම බාර වෙනවා ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් Amen. Amen. Amen.